ආයුබෝවන් කියලා පිළිගන්නවා නංගිලා මල්ලිලා හැමෝම අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පෙළ ජ්‍යාමිතික පාඩම් අතරින් ගොඩක් වටින පාඩමක් වන ස්පර්ශක පාඩම. ස්පර්ශක පාඩම යටතේ මම ඔයාලට සම්පූර්ණයෙන්ම සියලුම સિદ્ધාන්ත මේ වීඩියෝ එක යටතේම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් නංගි මල්ලි අපි බලමු මොකද්ද මේ ස්පර්ශකයක් කියන්නේ කියලා. වෘත්තයක් තියෙනවා මෙන්න මේ ආකාරයට මෙන්න මේ වෘත්තයට කිසියම් ලක්ෂයකදී ඇඳපු ස්පර්ශකයක් තමයි මේ ඔයාලා දකින්නේ. ස්පර්ශකයක් කියන එකේ අර්ථ දැක්වීම තමයි වෘත්තයට කිසියම් සරල රේඛාවකට පොදු ලක්ෂයක් තියෙනවා නම් මෙන්න මේ අපි අඳින සරල රේඛාවට කියනවා ස්පර්ශකය කියලා. එහෙනම් මෙන්න මේ සරල රේඛාවටත් මෙන්න මේ වෘත්තයටත් පොදු ලක්ෂයක් තියෙනවා නම් මල්ලි මෙන්න මෙතනදී. එහෙනම් මෙන්න මේ සරල රේඛාවට කියනවා ස්පර්ශකයක් කියලා. මොකද්ද? ස්පර්ශකයක් කියලා. ඉතින් මේ ස්පර්ශක පාඩම ආශ්‍රිත ජ්‍යාමිතික ප්‍රමේයන් කිහිපයක් තියෙනවා. ඉතින් මේ ජ්‍යාමිතික ප්‍රමේයන් වලට යන්න කලින් ඔයාලට මට කියන්න වැදගත්ම දෙයක් තියෙනවා. ඒ තමයි වෘත්තයකට අපිට ස්පර්ශක අඳින්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. ඇත්තටම කියනවා ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. ඒකෙන් පළවෙනි ආකාරය තමයි වෘත්තයේ මත ලක්ෂයක් තෝරාගෙන අන්නේ ලක්ෂයට අපිට ස්පර්ශකයක් අඳින්න පුළුවන්. ඒ වගේම දෙවෙනි එක තමයි වෘත්තයට පිටින් තියෙන ලක්ෂයක් තෝරාගෙන මෙන්න මේ වෘත්තයට පිටින් තියෙන ලක්ෂය පාවිච්චි කරලා අපිට පුළුවන් මේ වෘත්තයට ස්පර්ශක දෙකක් අඳින්න. මේ පැත්තෙන් එකක් අඳින්න පුළුවන්, අනිත් එක පහළට අඳින්න පුළුවන්. මෙන්න මේක තමයි දෙවෙනි ආකාරය වෙන්නේ. තුන්වෙනි ක්‍රමය තමයි මේ පාඩමේ අවසාන මාතෘකාව. ඒ තමයි ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ පාවිච්චි කරලා මෙන්න මේ වෘත්තයට ස්පර්ශක අඳින්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන ප්‍රධාන මාතෘකා තුන තමයි අද අපි වීඩියෝ එකේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මාතෘකා තුන සම්පූර්ණයෙන්ම මම ඔයාලට කියලා දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් සාමාන්‍ය පෙළ සියලුම સિદ્ધාන්ත දැනගන්න මේ ස්පර්ශක පාඩමට ආශ්‍රිතව. ඒ වගේම ඔයාලට පුළුවන් සියලුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ඇවිල්ලා තියෙන ස්පර්ශක ගණන් වලටත් පිළිතුරු සපයන්න මේ වීඩියෝ එක අවසන් වෙනතුරු නැරඹුවොත්. ඉතින් අපි දැන් බලමු වෘත්තය ආශ්‍රිත පළවෙනි පොයින්ට් එක. ඒ කියන්නේ පළවෙනි ලක්ෂණය තමයි අපට පුළුවන් මේ වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කරන්න වෘත්තයේ මත ලක්ෂයක් දන්නවනම්. අපි හිතමු වෘත්තයේ මත ලක්ෂයක් තියෙනවා මෙන්න මෙතන. අන්න ඒකට අදාළවම ස්පර්ශකයක් නිර්මාණය කරලා තියෙනවා. ඔන්න දැන් අපි යන්නේ පළවෙනි ජ්‍යාමිතික ප්‍රමේය ඉගෙන ගන්න. පළවෙනි ජ්‍යාමිතික ප්‍රමේය කියන්නේ මල්ලි හරිම සරල දෙයක්. මෙන්න මේ විදිහට ස්පර්ශකයක් නිර්මාණය කරලා තියෙනවා මෙන්න මේ වෘත්තයට. මෙන්න මේ වෘත්තයට අපි අඳපු ස්පර්ශකයට කේන්ද්‍රයේ ඉඳලා මම සරල රේඛාවක් අඳිනවා මෙන්න මේ ආකාරයට. පළවෙනි ජ්‍යාමිතික ප්‍රමේයන් කියන්නේ මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳලා ස්පර්ශකයට අඳින්න ලබන රේඛාව මගින් මෙතන ලම්බකයක් නිර්මාණය වෙනවා. වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා ස්පර්ශකයට අඳින්න ලබන රේඛාව ස්පර්ශකයත් අතර කෝණය අංශක 90ක් වෙනවා. එහෙම නැත්නම් මෙතන ලම්බකයක් නිර්මාණය වෙනවා කියන එක තමයි පළවෙනි ජ්‍යාමිතික ප්‍රමේයන් කියන්නේ. ඉතින් මේ පළවෙනි ජ්‍යාමිතික ප්‍රමේයම විලෝමයක් විදියට අංක 2 ප්‍රමේය විදියට අපිට ඉගෙන ගන්න දීලා තියෙනවා නම් මල්ලි ඔයාලගේ විෂය නිර්දේශයට ඒ තමයි මෙන්න මේ විදිහට වෘත්තයක් තියෙනවා. වෘත්තයට සරල රේඛාවක් ඇඳලා තියෙනවා. ඒක ස්පර්ශකයක්ද කියලා අපි දන්නේ නැහැ. මෙන්න මේ විදිහට සරල රේඛාවක් ඇඳලා තියෙනවා. මෙන්න මේ සරල රේඛාවට කේන්ද්‍රයේ ඉඳලා අඳින රේඛාව මගින් මෙතන ලම්බකයක් නිර්මාණය වෙනවා නම් අපිට කියන්න පුළුවන් නම් මල්ලි මෙන්න මේ සරල රේඛාව මේ වෘත්තයට ස්පර්ශකයක් වෙනවා කියලා. ඒක තමයි අංක 2 ප්‍රමේය. ඉතින් අපි මේහා සම්බන්ධව ගණන් හදමු. මම ආයෙත් කියන්නම් අංක 1 ප්‍රමේය සහ අංක 2 ප්‍රමේය වලට හොඳින්ම තේරුම් යන්නත් එක්කම මෙන්න මේ විදිහට වෘත්තයක් දීලා තියෙනවා, ස්පර්ශකයක් දීලා තියෙනවා. මෙන්න මේ පළවෙනි ජ්‍යාමිතික ප්‍රමේය කියන්නේ මෙන්න මේ ස්පර්ශකයට කේන්ද්‍රයේ ඉඳලා අඳින්න ලබන රේඛාව මගින් මෙතන අංශක 90ක්. එහෙම නැත්නම් මෙන්න මේ අඳින රේඛාව සහ ස්පර්ශකය අතර කෝණය අංශක 90ක් වෙනවා කියන එක තමයි පළවෙනි ජ්‍යාමිතික ප්‍රමේය කියන්නේ. දෙවන ජ්‍යාමිතික ප්‍රමේය කියන්නේ නම් මල්ලියේ හොඳට බලා ගන්න. කේන්ද්‍රයේ ඉඳලා ලම්බකයක් ඇඳොත් මෙන්න මේ සරල රේඛාවට අඳින්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ සරල රේඛාව ස්පර්ශකයක් වෙනවා මෙන්න මේ වෘත්තයට. ඕක තමයි අංක 1 ප්‍රමේය සහ අංක 2 ප්‍රමේය. අපි දැන් මෙහා සම්බන්ධව උදාහරණ ගණන් කිහිපයක් හදලා බලමු. හොඳයි නම් මල්ලි ඔයාලා මේ තිරේ දකින්නේ මේ මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන උදාහරණ ගාන. AOC B කියලා මෙන්න මේ විදිහට ත්‍රිකෝණයක් තියෙනවා බලා ගන්න පුළුවන්. ABC කියලා කියන්නේ නංගි මල්ලි මේ කේන්ද්‍රයේ O වුණ වෘත්තයට අඳින්න ලද ස්පර්ශකයක්. ඉතින් අපෙන් අහලා තියෙන නංගි මල්ලි AOC කියන කෝණයේ විශාලත්වය කීයද කියලා. අපි දැන් ඒක හොයමු මෙන්න මේ ආකාරයට. ඉතින් අපි ඉගෙන ගත්තා නංගි මල්ලි පළවෙනි ජ්‍යාමිතික ප්‍රමේය යටතේ ස්පර්ශකයකට කේන්ද්‍රයේ ඉඳලා අඳින්න ලබන රේඛාව මගින් ඇතිවන කෝණය අංශක 90ක් කියලා. එහෙනම් මෙන්න මෙතන කෝණය අංශක 90ක් වෙනවා. ඉතින් මේක දිහා බලලා කියන්න දැන් මට මෙතන කෝණය අංශක 30යි, මෙතන 90යි නේ මෙතන කෝණය අනිවාර්යයෙන්ම අංශක 60ක් වෙන්න ඕන. මෙතන කෝණය අංශක 60යි කියලා හොයාගත්තා. දැන් බලන්න නංගි මල්ලි මේකේ දත්තයක් විදිහට දීලා තියෙනවා මෙන්න මේ පාදයේ දිග මේ පාදයේ දිගට සමානයි කියලා. දැන් අපිට පුළුවන් තවත් දත්තයක් හොයාගන්න. මෙන්න මෙතන කෝණය අපි දන්නවා දැන් අංශක 90යි. මොකද ලම්බකයක් වෙනවා කියලා අපි දන්නවා. මෙතන කෝණය අංශක 90ක් වෙනවා. ඒ වගේම අපි දන්නවා ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් අන්න ඒ පාද දෙකට ඉස්සරහින් තියෙන. ඒ කියන්නේ සම්මුඛ කෝණ දෙකත් විශාලත්වයෙන් සමානයි. ඒ කියන්නේ මෙන්න මේ කෝණයත්
මෙන්න මේ පැත්තෙන් තියෙන කෝණයත් සමාන වෙනවා. එතකොට බලන්න අංගේ මල්ලි මෙන්න මේ කෝණේ අංශක 90 නම් අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව අංශක 180යි. එහෙනම් මෙන්න මේ කෝණේ අංශක 90 නම් අනිත් කෝණ දෙකේම එකතුවත් අංශක 90ක් වෙන්න ඕන. එතකොට මේ කෝණ දෙකේම එකතුව අංශක 90ක් වෙන්නත් ඕන. හැබැයි මේ දෙකම සමානයි. එහෙනම් මේක 45යි අනිත් කෝණයත් අංශක 45ක් වෙන්න ඕන. හරිනේ? මේ කෝණේ අංශක 45යි මේ කෝණේ අංශක 45යි දෙක එකතු කරාට පස්සේ ලැබෙන අංශක 90යි. මේ අංශක 90ත් එකතු කරාන් පස්සේ අංශක 180ක් ලැබෙනවා. එතකොට මේ ප්‍රශ්නේත් හරි. දැන් අපෙන් අහලා තියෙන නංගි මල්ලේ AOC කියන මෙන්න මේ සම්පූර්ණ කෝණයේ අගය කීයද කියලා. එහෙනම් මෙන්න මේ චූටි කෝණයේ අගය අංශක 45යි අනිත් පැත්තේ කෝණයේ අංශක 60යි. එහෙනම් මෙන්න මේ කෝණ දෙක එකතු කරාට පස්සේ අපිට ලැබෙනවා අංශක 45ට අංශක 60ක් එකතු කරාට පස්සේ අපිට ලැබෙනවා අංශක 105යි කියලා. මෙන්න මේ ආකාරයෙන් අපි දන්න ප්‍රමේයම් පාවිච්චි කරලා මෙන්න මේ සම්පූර්ණ කෝණය අගය හොයා ගන්න පුළුවන්. ඉතින් අපි තවත් උදාහරණ ගානක් හදලා බලමු. දැන් අපි තවත් උදාහරණ ගානක් හදලා බලමු. මෙන්න මේ විදිහේ රූප සටහනක් දීලා තියෙනවා. ඔයාලකින් අහන්නේ මෙන්න මෙතන කෝණය x මෙන්න මෙතන කෝණය x. ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා තමයි පෙන්වන්න ඕන. අපි දන්නේ නැහැ මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණයට සමානයි කියලා. හැබැයි අපෙන් ගානෙන් අහන්නේ මෙන්න මේ කෝණයේ අගය මෙන්න මේ කෝණයේ අගයට සමානයි කියලා පෙන්වන්න කියලා තමයි අපෙන් ගානෙන් දීලා තියෙන්නේ. බව පෙන්වන්න ගානක්. අපි මේක කරන්න ඕන නම් කියවල අපි දන්න ජ්‍යාමිතික දැනුම පාවිච්චි කරලා අපි දන්නවා මෙන්න මේක කේන්ද්‍රය මේක O කියලා දීලා තියෙනවා ගානේ. මෙන්න මේක මොකද්ද? විස්කම්භය. කේන්ද්‍රය හරහා යන දිගම ජය අපි දන්නවා මොකද්ද? විස්කම්භය කියලා. එහෙනම් මොකද්ද මේක? මේක විස්කම්භය වෙනවා. විස්කම්භය නම් මෙන්න මේ කෝණයේ අංශක කීයක් වෙනවද? අංශක 90ක් වෙනවා. මොකද අපි දන්නවා අර්ධ වෘත්තයේ කෝණය අංශක 90යි කියලා. මෙන්න මේ අර්ධ වෘත්තයේ කෝණය අංශක 90ක් වෙනවා. ඊළඟට නම් කිව්වන්නේ අපි අද පාඩමේදී ඉගෙන ගත්ත ස්පර්ශක පාඩමේදී කේන්ද්‍රය එහෙම නැත්නම් මෙන්න මේ හරි මැද ලක්ෂයේ ඉඳලා අපි මේ ඇඳලා තියෙන ස්පර්ශකයට අඳින්න ලබන රේඛාව මොකක් වෙනවද? ලම්බක වෙනවා කියලා. එහෙනම් මෙන්න මේ සම්පූර්ණ කෝණය මොනවා වෙනවද? අංශක 90ක් වෙනවා. මෙන්න මේ සම්පූර්ණ කෝණය අංශක 90ක් වෙනවනේ. අපි මෙතන කෝණය අපි ගමු x කියලා. මෙන්න මෙතන කෝණය x නම් අපිට ගානේ පෙන්වන්න කියන්නේ මෙන්න මේ මෙතන කෝණය කොළ පාටින් පෙන්වලා තියෙන කෝණය x කියලා. අපිට එහෙම පෙන්වන්න පුළුවන් නම් අපිට මේ ගාන සඳහා දීලා තියෙන සම්පූර්ණ ලකුණු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි බලමු කොහොමද ඒක පෙන්වන්නේ කියලා. බලන්න අංගේ මල්ලියේ මෙන්න මෙතන කෝණය අංශක 90යි කියලා අපි දන්න ජ්‍යාමිතික ප්‍රමේය පාවිච්චි කරලා ගත්තා. මෙතන අංශක 90යි නම් මේ අනිත් පැත්තේ කෝණයත් අංශක 90ක් වෙන්න ඕන. සරල රේඛාවක කෝණය අංශක 180ක් නිසා. මේක 90යි මේකත් 90ක් වෙන්න ඕන. දැන් බලන්න මෙන්න මේ ත්‍රිකෝණය දිහා විතරක් හොඳට බලන්න. මෙන්න මේ ත්‍රිකෝණය මේක x නම් මේක 90 නම් මෙන්න මේ කෝණය කීයක් වෙන්න ඕනද? 90 ඍණ x වෙන්න ඕන. මොකද මෙන්න මේ කෝණ තුනම එකතු කරාට පස්සේ අංශක 180ක් වෙන්න ඕන. මොකද අපි දන්නවා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කියන්නේ ඇතුලේ තියෙන කෝණ තුන එකතු කරාට පස්සේ අංශක 180ක් වෙන්න ඕන. මේක 90යි මෙතන මේ කෝණ එකතු කරන්න ඕනේ. එතකොට 90යි 90යි 180යි. එතකොට මෙතන තියෙන ඍණ x මෙතන තියෙන ධන x. එහෙනම් මේකට මේක කැපිලා ත්‍රිකෝණයේ කෝණ තුන එකතුව අංශක 180ක් වෙනවා. එහෙනම් මෙන්න මේ කෝණය අංශක 90 ඍණ x කියලා ලබා ගන්න පුළුවන්. දැන් බලන්න අංගී මල්ලේ හොඳට මෙන්න මෙතන සම්පූර්ණ කෝණය කීයද? අපි දන්න ප්‍රමේයෙන් දැන් හොයාගත්ත අංශක 90යි කියලා. මෙතන කෝණය සම්පූර්ණ කෝණය 90යි නම් මෙතන කෝණය අපි දැන් හොයාගත්ත 90 ඍණ x කියලා. එහෙනම් මෙතන කෝණය අනිවාර්යයෙන්ම x වෙන්න ඕන. මොකද මේ කෝණ දෙක එකතු කරාට පස්සේ බලන්න එකතු කරලා x ධන ඒ කියන්නේ මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණය ගේනවා 90 ඍණ x කියලා. මේ ඍණ x ට මේ ධන x කැපුණාට පස්සේ අපිට එන්නේ අවසානට අංශක 90යි කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණය අංශක 90යි කියලා එනවා. එහෙනම් අපි අවසානට කොහොම හරි පෙන්නුවා නේද? මෙන්න මේ කොළ පාටින් ලැබෙන කෝණය මෙන්න මේ කොළ පාටින් ලැබෙන කෝණයට සමානයි කියලා. හරි. මෙන්න මේ විදිහට තමයි නංගේ මල්ලි අපි දන්න ජ්‍යාමිතික දැනුම පාවිච්චි කරලා ඕනම ජ්‍යාමිතික ගණනක් ඉතාමත් පහසුවෙන්ම හදන්නේ. ඉතින් එකම රටාවේ ගණන් තමයි නංගේ මල්ලි ජ්‍යාමිතික ගණන් ආශ්‍රිත වෙන්නේ. ඉතින් ඒක නිසා මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝම ජ්‍යාමිතික ගණන් ඉතාමත් ආසාවෙන් හදන්න ඕන අනිවාර්යයෙන්ම. මොකද මම තවදුරටත් ඉදිරියටත් වීඩියෝස් ගණනාවක්ම ජ්‍යාමිතිය ආශ්‍රිතව කරන නිසා. ඉතින් නංගේ මල්ලි අපි මේ දක්වා සාකච්ඡා කරේ වෘත්තයකට වෘත්තයේ මත ලක්ෂයකදී ඇඳපු ස්පර්ශක ගැන විතරයි. අපේ දෙවෙනි මාතෘකාව තමයි වෘත්තයකට පිටෙන් පිහිටි ලක්ෂයක සිට වෘත්තයට අඳින ලද ස්පර්ශක ගැන සාකච්ඡා කරන මාතෘකාව. අපි දැන් මේ මාතෘකාව ඉගෙන ගමු. හොඳයි නංගි මල්ලි මම ඒකට අදාළ රූප සටහන මේ විදිහට ඇඳගෙන තියෙනවා. A කියන බාහිර ලක්ෂයක් තියෙනවා. A කියන බාහිර ලක්ෂයේ ඉඳලා අපිට පුළුවන් ස්පර්ශක දෙකක් අඳින්න වෘත්තයට මෙන්න මේ පළවෙනි එක සහ මෙන්න මේ දෙවෙනි එක විදිහට. ඉතින් අපි කලින් සාකච්ඡා කරේ නංගි මල්ලි වෘත්තයේ මත ලක්ෂයකදී ඒකට අඳපු ස්පර්ශක ගැන. දැන් අපි සාකච්ඡා කරන්නේ වෘත්තයේ මත පිහිටි ලක්ෂයක් නෙමෙයි වෘත්තයට බාහිරින් පිහිටි ලක්ෂයක ඉඳලා වෘත්තයට අඳින ලද ස්පර්ශක ගැන. එහෙම ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන්. මෙන්න පළවෙනි එක මෙන්න දෙවෙනි එක. මෙන්න මේ ස්පර්ශක දෙක ආශ්‍රිතව ජ්‍යාමිතික ප්‍රමේයක් තියෙනවා. අපි දැන් ඉගෙන ගමු මේ ජ්‍යාමිතික ප්‍රමේය මොකක්ද කියලා.
ඒ ජ්‍යාමිතික ප්‍රමේය කියන්නේ නංගි මල්ලියේ වෘත්තයකට බාහිර ලක්ෂයක ඉඳලා අඳින්න ලබන ස්පර්ශක දෙක මගින් ඇති වෙන කෝණය තියෙනවනේ. ඒක තමයි මම දැන් මෙන්න මේ විදිහට නම් කරන්නේ. මෙන්න මේ කෝණය සමච්ඡේදනය වෙනවලු මේ ස්පර්ශක සඳහා තෝරගත්ත බාහිර ලක්ෂය සහ කේන්ද්‍රය යා කරන රේඛාව මගින්. ඒ කියන්නේ මේ විදිහට මම රේඛාවක් ඇඳුත් අපි බාහිරින් තෝරගත්ත ලක්ෂය සහ කේන්ද්‍රය යා කරොත් මෙන්න මේ විදිහට මෙන්න මේ සරල රේඛාව මගින් ස්පර්ශක දෙක අතර ඇති වෙන මෙන්න මේ කෝණය සමාන කොටස් දෙකකට වෙන් වෙනවලු. ඒකට තමයි අපි කියන්නේ කෝණ සමච්ඡේදනය වෙනවා කියලා. එතකොට මේ ස්පර්ශක දෙක අතර කෝණය සමාන කොටස් දෙකකට වෙන් වුණාම මේක එක කොටසක් මේක අනිත් කොටසක් වෙනවා. එහෙනම් මෙන්න මේ කෝණ දෙක සමාන වෙනවා කියන එක තමයි ඒ ප්‍රමේයෙන් එන පළවෙනි ලක්ෂණය වෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට ඒ ජ්‍යාමිතික ප්‍රමේයෙන් නංගී මල්ලි ප්‍රධාන ලක්ෂණ තුනක් එනවා. ඒ ප්‍රමේයෙන් එන පළවෙනි ලක්ෂණය තමයි මෙන්න මේ කෝණ දෙක එකිනෙකට සමානයි. එහෙම නැත්නම් මෙන්න මේ ස්පර්ශක දෙක අතර කෝණය මේ කේන්ද්‍රය සහ බාහිර ලක්ෂය ආකරන රේඛාව මගින් කෝණ සමච්ඡේදනය වෙනවා කියන එක. දෙවන ප්‍රධාන ලක්ෂණය තමයි මේ ස්පර්ශක දෙකේ දිගවල් සමානයි කියන එක. ඒ කියන්නේ නංගි මල්ලි මෙන්න මේ බාහිර ලක්ෂයේ ඉඳලා මෙන්න මේ ස්පර්ශ වූ ලක්ෂයට තියෙන දිගවල් දෙක දෙපැත්තෙම සමාන වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ස්පර්ශකයේ දිග මේ දක්වා තියෙන ස්පර්ශකයේ දිග මෙන්න මේ රතු පාටින් පෙන්නලා තියෙන ස්පර්ශකයේ දිග මෙන්න මේ රතු පාටින් පෙන්නලා තියෙන ස්පර්ශකයේ දිගට සමාන වෙනවා. ඒක තමයි දෙවන ප්‍රධාන ලක්ෂණය වෙන්නේ. තුන්වන ප්‍රධාන ලක්ෂණය තමයි මේ ජ්‍යාමිතික ප්‍රමේයෙන් එන මෙන්න මේ ස්පර්ශකය මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය දෙක සමාන වෙනවා. ඒ කියන්නේ මම මේ විදිහට කේන්ද්‍රයේ ඉඳලා ස්පර්ශකයට කඩේරක් ඇඳුත් මෙන්න මේ විදිහට දෙපැත්තෙන් මෙන්න මේ සරල රේඛාව එහෙම නැත්නම් මේ ස්පර්ශකයේ මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන මෙන්න මේ කෝණ දෙක දෙපැත්තෙන්ම සමාන වෙනවා. ඒක තමයි නංගි මල්ලි ඒ පළවෙනි ජ්‍යාමිතික ප්‍රමේයෙන් ගන්න පුළුවන් තුන්වෙනි වැදගත්ම ලක්ෂණය වෙන්නේ. මම ආයෙත් කියන්නම් මේ ජ්‍යාමිතික ප්‍රමේයෙන් ප්‍රධාන ප්‍රතිඵල තුනක් එනවා. පළවෙනි ප්‍රතිඵලය තමයි මෙන්න මේ ස්පර්ශක දෙක අතර කෝණය මෙන්න මේ මැදින් අඳින සරල රේඛාව මගින් සමච්ඡේදනය වෙනවා කියන එක. ඒ කියන්නේ මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණයට සමාන වෙනවා කියන එක තමයි පළවෙනි ලක්ෂණය. දෙවන ලක්ෂණය තමයි ස්පර්ශක දෙකේ දිගවල් දෙක සමානයි. ඒ කියන්නේ මෙන්න මේ දිග මෙන්න මේ දිගට සමාන වෙනවා. තුන්වෙනි ප්‍රධාන ලක්ෂණය තමයි මේ ස්පර්ශකයේ මගින් කේන්ද්‍රයේ ඇති කරන කෝණ දෙක සමාන වෙනවා. ඒක තමයි ඒ ප්‍රමේයයේ තුන්වෙනි වැදගත්ම ලක්ෂණය වෙන්නේ. ඉතින් නංගි මල්ලි ප්‍රමේය දැනගත්තට විතරක් මදි මේ ප්‍රමේය සමහර අවුරුදු වල විභාගෙදී අහලා තියෙනවා සාධනය කරන්න කියලා. ඉතින් ඒක නිසා අපි දැන් බලමු මේ ප්‍රමේය කොහොමද විධිමත්ව සාධනය කරන්න කියලා. මෙන්න මේ ජ්‍යාමිතික ප්‍රමේය සාධනය කරන එක නංගි මල්ලි හරිම සරලයි. ඒක මම ඔයාලට මෙන්න මේ විදිහට රූප සරණකින් හරිම සරල විදිහට කියලා දෙන්නම්. පළවෙනි දේ තමයි නංගි මල්ලි අපි දන්නවා ඕනම ප්‍රමේයක් සාධනය කරනකොට දත්තේ සාධනය කළ යුතු නිර්මාණය සාධනය කියලා එනවා. මෙතෙන්දී නිර්මාණයක් නැහැ. ඒක නිසා නිර්මාණ කියන පේලිය නැහැ. දත්තේ ලියන්න ඕන, සාධනය කළ යුතු ලියන්න ඕන, සාධනය ලියන්න ඕන. මුලින්ම නංගි මල්ලි අපි දන්න දත්තේ මොකක්ද කියලා ඉස්සරහෙන් ලියන්න ඕන. දත්තේ තමයි කේන්ද්‍රය O වුණ වෘත්තයකට බාහිරෙන් B කියන ලක්ෂයකදී ඇඳපු ස්පර්ශක දෙකක් තමයි AB සහ BC කියලා කියන්නේ. ඕක තමයි අපි දන්න දත්තය. දෙවෙනි එක තමයි සාධනය කළ යුත්තේ. සාධනය කළ යුත්තේ මොකද්ද? මෙන්න මේ කෝණය, ඒ කියන්නේ මම මාක් කරන මෙන්න මේ කොළ පාටින් මාක් කරන කෝණ දෙක සමානයි. මෙන්න මේ කොළ පාටින් මාක් කරන කෝණ දෙක සමානයි. මෙන්න මේ පාද දෙකේ දිගවල් දෙක සමානයි කියලා මෙන්න මෙතනින් ඔයා ලියන්න ඕන අපි පාවිච්චි කරන අංකණය පාවිච්චි කරලා. AB දිග සමානයි BC දිග. අන්න ඒ විදිහට මෙන්න මේ අවස්ථා තුන සාධනය කළ යුත්තේ යටතේ ලියන්න. ඉතින් මම ඒක මෙතනදී ලියන්නේ නැහැ වෙලාව යන නිසා. දැන් අපි බලමු කොහොමද සාධනය කරන්න කියලා. සාධනය කරනකොට නංගි මල්ලි ගොඩක්ම ලේසි. අපි දන්න ත්‍රිකෝණ අංග සාම්‍ය පාවිච්චි කරලා තමයි මේක සාධනය කරන්නේ. ඔන්න බලන්නකෝ. මෙන්න මේ ABO කියන ත්‍රිකෝණය දිහා බලන්නකෝ. මෙන්න මේ ත්‍රිකෝණේ AO කියලා කියන්නේ මොකද්ද? අපි දන්නවා ඒක අරය කියලා. OC කියලා කියන්නේ මොකද්ද? අපි දන්නවා ඒකත් වෘත්තයේ අරය කියලා. එහෙනම් මෙන්න මේ පාදයේ දිග මේ පාදයේ දිගට සමානයි කියලා ඔන්න මම පළවෙනියටම හොයාගත්තා. දෙවෙනි එක තමයි ස්පර්ශක පාඩමෙන් අපි ගත්ත වැදගත්ම ලක්ෂණය තමයි ස්පර්ශකයකට කේන්ද්‍රයේ ඉඳලා අඳින්න ලබන රේඛාව මගින් ඇති වෙන කෝණය අංශක 90ක් වෙනවා කියන එක. එහෙනම් මෙතනත් අංශක 90යි මෙතනත් අංශක 90යි. එහෙනම් නංගි මල්ලි දැන් මේ ABO කියන ත්‍රිකෝණය මොන කෝණී ත්‍රිකෝණයක්ද? ඍජුකෝණී ත්‍රිකෝණයක්. OCB කියන්නේ මොන ත්‍රිකෝණයක්ද? ඍජුකෝණී ත්‍රිකෝණයක්. එහෙනම් මේ ඍජුකෝණී ත්‍රිකෝණයක මෙන්න මේ ඍජුකෝණයට ඉස්සරහින් තියෙන පාදයට කියනවා නමක් කර්ණය කියලා. එහෙනම් අපි බලන්න මේ කර්ණය දිහා මෙන්න මේ OAB කියන ත්‍රිකෝණයටත් OCB කියන ත්‍රිකෝණයටත් මේ OB කියන පාදය පොදුයි. ඒක පොදු පාදය. එහෙනම් නංගි මල්ලි දැන් අපිට කියන්න පුළුවන් මේ OB කියන පාදය මේ ත්‍රිකෝණ දෙකටම පොදුයි. එහෙනම් ඒක පොදු පාදය වෙනවා. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක සලකනකොට මේක සමාන වෙනවා මොකද්ද? හේතුව අරයක් නිසා OB කියන පොදු පාදය නිසා
ඒකත් සමාන වෙනවා මොකද? ඒක පොදු පාදේ නිසා. එතකොට අපිට කියන්න පුළුවන් මේ පළවෙනි ත්‍රිකෝණයේ කර්ණයක් සහ තවත් පාදයක් සමානයි අනිත් ත්‍රිකෝණයේ කර්ණය සහ අනිත් පාදයට. එහෙනම් නංගි මල්ලි දැන් අපිට පුළුවන් කියන්න ත්‍රිකෝණ දෙකක කර්ණයක් සහ තවත් පාදයක් සමාන වෙනවා නම් කර්ණප අවස්ථාවෙන් මෙන්න මේ ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණයට අංග සම වෙනවා කියලා. ඉතින් මේ පියවර ටික මම හිතනවා ඔයාලට ලියන්න පුළුවන් කියලා. එතනින් පස්සේ අපි දන්නවා මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම වුණාට පස්සේ අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමානයි කියලා. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමානයි. ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි සහ දෙවෙනි ත්‍රිකෝණ දිහා බලන්නකෝ. එතකොට මෙන්න මේ කෝණය මේ කෝණයට ඔටෝමැටිකලිම සමාන වෙලා. ඒ වගේම මෙන්න මේ පාදය මෙන්න මේ පාදයට ඔටෝමැටිකලිම සමාන වෙලා. ඒ වගේම මෙන්න මේ කොණයත් මේ කොණයට සමාන වෙලා. හේතුව මොකද්ද? එකම හේතුව තමයි මේ අවස්ථා තුනටම අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමානයි කියන අවස්ථාව. ඉතින් ඒක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේ ප්‍රමේය තමත් පහසුවෙන්ම සාධනය කරන්න. හොඳයි නංගි මල්ලි මම ඔයාලට කියලා දුන්න දෙවන ජ්‍යාමිතික ප්‍රමේය වඩාත් හොඳින් තේරුම් ගන්නත් එක්ක මම මේ විදිහට උදාහරණ ගානක් අරන් තියෙනවා. මේ ගානේ තියෙන්නේ කැපිටල් O කේන්ද්‍රය වුණ වෘත්තයකට බාහිරින් තියෙන B කියන ලක්ෂයේ ඉඳලා ඇඳපු ස්පර්ශක දෙකක්. ඉතින් මේකේ දත්තයක් විදිහට දීලා තියෙනවා AOC අංශක 110යි කියලා. AOC කියන මෙන්න මේ කෝණයේ අගය අංශක 110යි කියලා අපිට ගානේ දීලා තියෙනවා. අපි අහන්නේ මේ සිම්පල් x සහ y ගේ අගයන් මොනවාද කියලා. ඉතින් අපි ජ්‍යාමිතියේ ප්‍රමේයෙන් ඉගෙන ගත්තා බාහිර ලක්ෂයක ඉඳලා වෘත්තයකට ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන්. මේ අඳින ස්පර්ශක දෙක දිගින් සමානයි කියලා. එහෙනම් මෙන්න මේ දිග මේ දිගට සමානයි. ඒ වගේම කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණ දෙකත් සමානයි. එහෙනම් මෙන්න මේ කෝණය සිම්පල් y නම් මෙන්න මේ කෝණයත් සිම්පල් y වෙන්න ඕනේ. ඒ වගේම අපි ඉගෙන ගත්තා මෙන්න මෙතනදී කෝණේ සමච්ඡේදනය වෙනවා. එහෙනම් මෙතන කෝණ x නම් මේට හැපෙති තියෙන කෝණයත් සිම්පල් x වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට අපි දන්න ප්‍රමේය මේ රූප සටහනේ ලකුණු කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි අපි කොහොමද x සහ y හොයන්නේ කියන එක. අපිට මෙතන දත්තයක් දීලා තියෙනවා AOC කියන කෝණය අංශක 110යි කියලා. අපි දැන් හෙව්වා ඒ කෝණේ 2y කියලා. එහෙනම් දැන් අපිට පුළුවන් මේ 2y කියන එක අංශක 110ට සමාන කරලා y සඳහා පිළිතුරක් ගන්න. 2y සමානයි අංශක 110යි. එහෙනම් දෙපැත්තම දෙකින් බෙදුවට පස්සේ මට y සමානයි අංශක 55යි කියලා ලබා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට y සඳහා අගය ලබා ගන්න පුළුවන්. එතකොට කොහොමද x සඳහා පිළිතුරු ලබා ගන්නෙ? ඒක තමයි අපේ දෙවෙනි ප්‍රශ්නය. අපි දන්නවා මෙන්න මේක ස්පර්ශකයක්. මේ ස්පර්ශකයට කේන්ද්‍රයේ ඉඳලා අඳින රේඛාව මෙන්න මෙතන අංශක 90 කෝණයක් හදනවා. මම ආයෙත් කියන්නම්. මෙන්න මේ විදිහට ස්පර්ශකයක් තියෙනවා. මේ ස්පර්ශකයට කේන්ද්‍රයේ ඉඳලා අඳින්න ලබන රේඛාවත් මේ ස්පර්ශකයත් අතර කෝණය අංශක 90ක් කියලා අපි පළවෙනි ජ්‍යාමිතික ප්‍රමේයෙන් ඉගෙන ගත්තා. එහෙනම් මෙතන කෝණය අංශක 90යි. මෙතන කෝණය y අපි දැන් හෙව්වා අංශක 55යි කියලා. එහෙනම් අපිට පුළුවන් දැන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් කියලා අපි දන්න නිසා x සඳහා පිළිතුරක් ලබා ගන්න මෙන්න මේ ආකාරයට මම මෙහෙම ලියනවා x ධන y වෙනුවට මම දානවා අංශක 55 ධන 90 සමානයි 180යි. අපි දන්න මෙන්න මේ දෙක එකතු කරාන් පස්සේ x ධන 145 සමානයි අංශක 180යි. මේක සුළු කරාන් පස්සේ මට එනවා x සමානයි අංශක 180ෙන් 145ක් කඩු කරන්න ඕනේ. එතකොට මට ලැබෙනවා x සමානයි 35යි කියලා. x සමානයි අංශක 35යි. මෙන්න මේ විදිහට අපි ඉගෙන ගත්ත පළවෙනි සහ දෙවෙනි ජ්‍යාමිතික ප්‍රමේය හොඳටම භාවිතා වුණ ගානක් විදිහට මේ ගාන පෙන්වන්න පුළුවන්. ඉතින් මේ පාඩම පටන් ගන්නකොට මම මුලදීම කිව්වා වෘත්තයකට ස්පර්ශක අඳින්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි වෘත්තයේ මත ලක්ෂයකදී අඳින්න පුළුවන්. දෙවෙනි එක තමයි මේ පෙන්වන්නේ බාහිර ලක්ෂයක ඉඳලා වෘත්තයකට ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන්. අවසාන එක තමයි දැන් අපේ පාඩමේ අවසාන මාතෘකාව වෙලා තියෙන්නේ. ඒ තමයි ඒකාන්තර වෘත්ත ඛණ්ඩ ක්‍රමයේ මගින් වෘත්තයකට ස්පර්ශකයක් අඳින්නේ කොහොමද සහ ඒ ආශ්‍රිත ජ්‍යාමිතික ප්‍රමේය ගැන තමයි දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ පාඩමේ අවසාන මාතෘකාව අවසාන කොටසට. ඒ තමයි ඒකාන්ත වෘත්ත ඛණ්ඩයේ කෝණ ක්‍රමයේ මගින් කොහොමද වෘත්තයකට ස්පර්ශකයක් අඳින්නේ කියලා තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඊට කලින් මම මේ විදිහේ රූපයක් ඇඳගෙන තියෙනවා. මම මේක ඔයාලට මුලින්ම පැහැදිලි කරලා ඉන්නම්. මම මේක කලිනුත් ඔයාලට කියලා දීලා තියෙනවා. මේ විදිහට වෘත්තයක් තියෙනවා. මම මේක කේක් එකක් විදිහට සලකනවා. මම මේ රවුම කේක් එකක් විදිහට සලකනවා. මේ කේක් එක ඔයා පිහියකින් මෙතනින් මේ විදිහට කපනවා. කැපුවට පස්සේ මෙන්න මේ කෑල්ල මොකක්ද? කුඩා වෘත්ත ඛණ්ඩයක් විදිහට මම සලකනවා. පුංචි කේක් කෑල්ලක් විදිහට. මේක ලොකු කේක් කෑල්ලක්. එහෙම නැත්නම් ඒක අපි ගණිතය හඳුන්වනවා මහා වෘත්ත ඛණ්ඩය කියලා. ඇයි ඒකට මහා කියන්නේ? විශාලයි කියන නිසා. වෘත්ත ඛණ්ඩය කියලා කියන්නේ වෘත්ත කෑල්ලක් නිසා. මේක වෘත්ත කෑල්ලක් හැබැයි ඒක විශාලයි. ඒක නිසා මහා වෘත්ත ඛණ්ඩය කියනවා. ඒකට සාපේක්ෂව අනිත් එක
කුඩා වෘත්ත ඛණ්ඩය කියලා කියනවා. ඉතින් මම හිතනවා ඔයාලට පුළුවන් මේ විදිහට මෙන්න මේකට අපි කියනවා ගණිතේ ජ්‍යායක් කියලා. මෙන්න මේ ජ්‍යායෙන් මොකද්ද කුඩා වෘත්ත ඛණ්ඩය මොකද්ද මහා වෘත්ත ඛණ්ඩය කියලා හඳුනා ගන්න ඔයාලට පුළුවන් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මෙන්න මේ කියන දැනුමත් එක්කම දැන් අපි යමු අපේ මාතෘකාවට අදාළ ප්‍රමේය මොකක්ද කියලා ඉගෙන ගන්න. මෙන්න මේ ප්‍රමේයෙන් කියන්නේ මේ විදිහට වෘත්තයක් තියෙනවා. O කියන ලක්ෂයේදී ස්පර්ශකයක් ඇඳලා තියෙනවා. අන්න ඒ ස්පර්ශකය කැපිටල් AB කියලා මම නම් කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රමේයෙන් කියන්නේ මෙන්න මේ ස්පර්ශකයක් ජායත් අතර ඇතිවන කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට සමානයි කියන එක. ඉතින් මම මේක තවදුරටත් සරලව පැහැදිලි කරන්නම්. මෙන්න මේ විදිහට තියෙනවා ස්පර්ශකයක්. මෙන්න මේ ස්පර්ශකයක් CO කියන ජායත් අතර කෝණය මම මේක මෙන්න මේ විදිහට නිරූපණය කරලා තියෙනවා. මෙන්න මේ කෝණය සමාන වෙනවලු ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණය කියලා කියන්නේ මම මේ විදිහට සරලව පැහැදිලි කරන්නම්. අපි දැන් මුලින්ම බලන්න ඕන ස්පර්ශකයක් අදාළ ජායත් අතර තියෙන කෝණය තියෙන්නේ මොන වෘත්ත ඛණ්ඩයේද කියලා. අපි දන්නවා මෙන්න මේ කෝණයේ තියෙන කුඩා වෘත්ත ඛණ්ඩය. එහෙනම් මෙන්න මේ කෝණය සමාන වෙන්න ඕන මහා වෘත්ත ඛණ්ඩයේ තියෙන කෝණවලට. ඉතින් මේ ගාණයෙන් මම ඇඳලා තියෙනවා මෙන්න මේ විදිහට මහා වෘත්ත ඛණ්ඩයේ තියෙන කෝණයක් මෙන්න මේ විදිහට. එහෙනම් නංගි මල්ලි මම මේ විදිහට පෙන්න මේ කෝණය සහ මෙන්න මේ කෝණය විශාලත්වයෙන් සමානයි. ඉතින් මම ආයෙත් මේ ප්‍රමේය සරලව පැහැදිලි කරන්නම්. මේ ප්‍රමේය කියන්නේ සරලව වෘත්තයක් තියෙනවා. වෘත්තයට අපි අඳිනවා ස්පර්ශකයක්. මේ අපි අඳින ස්පර්ශකයේ සහ කිසියම් ජායක් අතර ඇතිවන්නා වූ කෝණය සමාන වෙනවලු. ඒ කෝණය තියෙන්නේ මොන වෘත්ත ඛණ්ඩයේද කියලා බලලා ඒ වෘත්ත ඛණ්ඩය හැර අනිත් වෘත්ත ඛණ්ඩයේ තියෙන කෝණවලට. ඉතින් මෙන්න මේක තමයි දැන් මම ස්පර්ශකයේ සහ ජාය අතර ඇඳගත්ත එහෙම නැත්නම් නිර්මාණය කරගත්ත කෝණය. මේක සමාන වෙනවා කිසියම් කෝණයකට අපි ඒක හොයන්නේ මේ විදිහට. මුලින්ම අපි බලනවා මේ අපි නම් කරගත්ත කෝණයේ තියෙන්නේ මොන වෘත්ත ඛණ්ඩයේද කියලා. මේක තියෙන්නේ කුඩා වෘත්ත ඛණ්ඩේ. එහෙනම් ඒක සමාන වෙනවා මහා වෘත්ත ඛණ්ඩයේ තියෙන කෝණවලට. ඉතින් මහා වෘත්ත ඛණ්ඩයේ තියෙන එක කෝණයක් තමයි මම මේ විදිහට කළු පාටේ නිරූපණය කරලා තියෙන්නේ. ඉතින් මම මේ විදිහට මහා වෘත්ත ඛණ්ඩයේ තියෙන කෝණ විශාල සංඛ්‍යාවක් අඳින්න පුළුවන්. මම කිහිපයක් ඇඳලා පෙන්නන්නම්. මේ තියෙන එක කෝණයක්. මේක තියෙන්නේ මහා වෘත්ත ඛණ්ඩේ. ඒ වගේම තවත් කෝණයක් මම මේ විදිහට ඇඳලා පෙන්නන්නම්. මේක තියෙන්නේ මහා වෘත්ත ඛණ්ඩේ. එහෙනම් මෙන්න මේ කෝණය, මේ කෝණය, මේ කෝණය මෙන්න මේ කෝණයට සමාන වෙනවා. මෙන්න මේ විදිහට තමයි ස්පර්ශක පාඩමේ අවසාන මාතෘකාවේ අවසාන ප්‍රමේය මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් මේ හා සම්බන්ධව මම තව එක ගානක් ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා වීඩියෝ එක අවසන් කරන්න කලින්. ඒ ගාන මම ඔයාලට කියලා දුන්නාට පස්සේ ඔයාලට මේ ප්‍රමේය මොකක්ද ඇත්තටම මේ කියන්නේ කියලා වඩාත් හොඳින් පැහැදිලි වෙයි. වීඩියෝ එක අවසන් කිරීම සඳහා මම තෝරගත්ත ගාන තමයි මේ ඔයාලා දකින්නේ. මේ විදිහට වෘත්තයක් තියෙනවා. වෘතයට කැපිටල් A කියන ලක්ෂයේදී PQ කියන ස්පර්ශකයක් ඇඳලා තියෙනවා. ඉතින් මේ ගානේ දීලා තියෙන දත්ත දිහා බැලුවොත් මෙන්න මේ ස්පර්ශකයක් මේ BA කියන ජායත් අතර කෝණය අංශක 50යි කියලා දීලා තියෙනවා. ඒ වගේම ADC කියන කෝණය අංශක 120යි කියලා අපිට දීලා තියෙනවා. දැන් අපෙන් අහන්නේ BAC කෝණය එහෙම නැත්නම් කැපිටල් X කියන කෝණය අගය කීයද කියලා තමයි අපෙන් අහන්නේ. ඉතින් අපි ඉගෙන ගත්ත ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ ක්‍රමය එහෙම නැත්නම් අපි අවසානට ඉගෙන ගත්ත ප්‍රමේය පාවිච්චි කරලා තමයි දැන් මම මේ ගාන හදන්න යන්නේ. ඉතින් අපි දන්න ජ්‍යාමිතික ප්‍රමේයෙන් කිව්වේ නම් ගියමල්ලියේ මේ විදියට වෘත්තයකට කිසියම් ස්පර්ශකයක් ගැහුවට පස්සේ මේ ස්පර්ශකයත් අපි තෝරගන්න කිසියම් ජායත් අතර තියෙන කෝණය තියෙන්නේ මොන වෘත්ත ඛණ්ඩයේද කියලා බලනවා. අන්න ඒ වෘත්ත ඛණ්ඩය හැර අනිත් වෘත්ත ඛණ්ඩයේ තියෙන කෝණයට මේ අපි තෝරගත්ත කෝණය සමානයි කියන එක තමයි මේ ජ්‍යාමිතික ප්‍රමේයෙන් කියන්නේ. ඉතින් මේ ජ්‍යාමිතික ප්‍රමේය ගොඩාක් දිග වචන එහෙම නැත්නම් දිග වාක්‍ය වලින් තියෙන නිසා මම මේක කෑලි කෑලි වලට කඩලා සරලව කියලා දෙන්නම්. මේ විදිහට වෘත්තයක් තියෙනවා. මේ වෘත්තයට ස්පර්ශකයක් ඇඳලා තියෙනවා PQ කියලා. මේ PQ කියන ස්පර්ශකයක් මේ AC කියන ජායත් අතර කෝණය කියන්න මට. PQ කියන ස්පර්ශකයක් AC කියන ජායත් අතර කෝණය 50 x නේද? ඔව්. එහෙනම් මේ 50 x කියන කෝණය සමාන වෙනවලු. ඒ කෝණය තියෙන්නේ මොන වෘත්ත ඛණ්ඩයේද කියලා බලන්න ඕනේ මුලින්ම. ඒක තියෙන්නේ මහා වෘත්ත ඛණ්ඩයේද කුඩා වෘත්ත ඛණ්ඩයේද? මේ AC කියන ජායනේ දැන් අපි තෝරගත්තේ මේ 50 x කියන කෝණේ තෝරගන්න. එහෙනම් මේ AC කියන ජායෙන් තමයි ඔය අර කේක් ගෙඩියක් කියලා හිතලා කපන්නේ. එහෙනම් මේ AC කියන රේඛාව ඔස්සේ තමයි දැන් කපන්නේ. එහෙනම් මේක මහා වෘත්ත ඛණ්ඩය වෙනවා. මේක කුඩා වෘත්ත ඛණ්ඩය වෙනවා. එහෙනම් මේ 50 x කියන කෝණේ තියෙන්නේ මහා වෘත්ත ඛණ්ඩේ. මහා වෘත්ත ඛණ්ඩේ හැර අනිත් වෘත්ත ඛණ්ඩයට කියන නම මොකද්ද? කුඩා වෘත්ත ඛණ්ඩේ. එහෙනම් 50 x කියන මහා වෘත්ත ඛණ්ඩයේ තියෙන කෝණය සමාන වෙනවා
කුඩා වෘත්ත ඛණ්ඩයේ තියෙන කෝණයට. ඒක තමයි 120. එහෙනම් මට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට 50 x සමානයි අංශක 120යි කියලා. 50 x සමානයි අංශක 120යි. එහෙනම් මට පුළුවන් මේ 50 අනිත් පැත්තට අරන් යන්න. එහෙනම් x සමානයි 120න් 50 කඩු කරන්න ඕන. 120න් 50 කඩු කරාට පස්සේ ලැබෙනවා අංශක 70යි කියලා. මෙන්න මේ විදිහට x සඳහා අපට පිළිතුරු ලබා ගන්න පුළුවන් අපි ඉගෙනගත්ත ජ්‍යාමිතික ප්‍රමේය පාවිච්චි කරලා. ආයෙත් මම කියන්නම් මොකද්ද මේ ජ්‍යාමිතික ප්‍රමේය කියන්නේ කියලා. වෘත්තයකට අපි ස්පර්ශකයක් ඇඳලා පස්සේ මේ ස්පර්ශකයත් අපි තෝරගන්න ජායත් අතර තියෙන මෙන්න මේ කෝණය සමාන වෙනවලු. මෙන්න මේ අපි තෝරගත්ත කෝණය තියෙන්නේ මොන වෘත්ත ඛණ්ඩයේද කියලා බලලා ඒ වෘත්ත ඛණ්ඩයේ නැතුව අනිත් වෘත්ත ඛණ්ඩය කියන්නේ මෙන්න මේ වෘත්ත ඛණ්ඩයේ තියෙන කෝණ වලට සමානයි කියන එක තමයි මේ ජ්‍යාමිතික ප්‍රමේයයෙන් කියන්නේ. ඉතින් මම හිතනවා මේක ඔයාලා හැමෝටම තේරුම් යන්නේ නැති කියලා. ඉතින් මේ හා සම්බන්ධව සියලුම સિદ્ધාන්ත තමයි මම මේ වීඩියෝ එක යටතේ අද කියලා දුන්නේ. ඉතින් ස්පර්ශක පාඩම හා සම්බන්ධව තව ගණන් හදන වීඩියෝස් විශාල ප්‍රමාණයක් ඉදිරියට එන්න නියමිතයි. ඉතින් මේ වීඩියෝස් ඔයාලගේ ළඟටම ගෙන්වා ගන්න නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක සහ ඒට එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න වෙනවා. ඉතින් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ඔයා බැලුවා කියන්නේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට අදාළ සියලුම ස්පර්ශක සිද්ධාන්තමය කොටස් සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. ඉතින් ඒක නිසා දැන් ඔයාට පුළුවන් සියලුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ස්පර්ශක පාඩමෙන් ඇවිල්ලා තියෙන සියලුම ප්‍රශ්න වලට මුහුණ දෙන්න, ඒ වගේම සියලුම ලකුණු ලබා ගැනීමේ හැකියාවත් දැන් ඔයාලට තියෙනවා. කෙසේ නමුත් තවත් වීඩියෝස් ගණනාවකින් ස්පර්ශක ගණන් හා සම්බන්ධ වීඩියෝස් ඔයාලගේ ළඟටම එන්න නියමිතයි. ඉතින් ඒක මතක් කරනවා. ඒ වගේම තමයි ඔයා තාමත් PassMe සහ PassMe වීඩියෝ apps දෙක ඔයාගේ දුරකථනයෙන් download කරලා නැත්නම් ඔයාලට තාමත් chance එක තියෙන සාමාන්‍ය පරිභාගයේ ජයග්‍රහණය කිරීමට මේ apps දෙක පාවිච්චි කරන්න. දැන්ම Play Store එකට ගිහලා මේ apps දෙක download කරන්න. PassMe කියලා type කරොත් ඔයාලට මේ apps බලා ගන්න පුළුවන්. ඉතින් මේ apps download කරලා dialog number එකක් පාවිච්චි කරලා register වෙන අයට විතරයි නංගී මල්ලි මේ chance එක තියෙන්නේ. ඉතින් ඒක නිසා ඉක්මනටම ඔයාගේ අවස්ථාව ලබා ගන්න දැන්ම download කරලා dialog number එකකින් register වෙලා මම දාලා තියෙන අනුමාන ප්‍රශ්න සහ ගොඩක් වටින දැනුම් සම්භාරය ඔයාලට ලබා ගැනීම හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් මේක මතක් කරන ගමන් අදට සමුගන්නවා ඊළඟ ගණිත පාඩමෙන් ඉක්මනටම හමු වෙමු. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන ඔබ සඳහා වීඩියෝ සහිතව සියලුම සිද්ධාන්ත, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, ආදර්ශ ප්‍රශ්න පත්‍ර, ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පාසල්වල විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පිළිතුරු සහිතව නොමිලේ ලබා ගැනීම සඳහා ඔබ දැන්ම PassMe app එක download කරගන්න. PassMe ඉගෙන ගන්න හොඳම විදිහ.